කලම්බු ටෙලිවිෂන් මෙත් සදහම් විකාශය සියලු සිත් සුවපත් කොට නිවාලන්න. මෙත් බුද්ධාභිවන්දනා සකල සත සසරින් මුදන්නට. හොඳයි සාදුකාරයක් දෙන්න කවුරු. නමස්කාරය කියමු. නමෝ තස් භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අපමාදේන සම්පාදේත. සාදු කියන කවුරු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මසවන කාලෝ අයං බදන්තා. ධම්මසවන කාලෝ අයං බදන්තා. ධම්මසවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. වාසනාවන්ත පින්වතුනි, මේ හැම දිනම අද බොහොම සද්ධාවෙන් මෙත් සදහම් විකාශයේ ඔස්සේ ධර්ම දානමේ මහා පින්කමක් සිදු කරගන්න සූදානම් වෙන පිරිසක්. අවිස්සාවේල්ලේ පදිංචි කේ.වී. මාලනී ගුණරත්න, කේ.වී. රංජනී ගුණරත්න, ලුතිනන්ට් කර්නල් ප්‍රදීප් රත්නායක, කුරුවිට ගැමුණු හේවා බලයනේ මේ පින්වතුන් ඇතුළු මේ සියලු දෙනා ඥාති හිත මිත්‍රාදීන් හැම දෙනාම එකතු වෙලා අද මේ ධර්ම දානමේ පින්කම සිදු කරලා තමන්ගේ ජීවිතයට ධර්ම ශ්‍රවණමේ පිනත් ධර්ම දානමේ පිනත් එකතු කරගන්න සූදානම් වෙන පිරිසක්. මේ ධර්ම ශ්‍රවණයත් ධර්ම දානයත් ඔබ හැම දිනාටම නිවන් දොරටුවක් බවට පත් වේවා කියලා අපි ආශිර්වාද කරනවා. පින්වතුනි, බුදුරජාණන් වහන්සේ
භික්ෂූන් වහන්සේලාට කරන අවවාදයක් ගැන ධර්මයේ සඳහන් වෙනවා. ඒකට ධර්මයේ කියන්නේ සුගතෝවාදය කියලා. සුගතයන් වහන්සේගේ අවවාදය. දවස ගානේ බුදුරජාණන් වහන්සේ මේ අවවාදي සිහි කරලා දෙනවා. ඒකට හේතුව ප්‍රමාදයට පත්වීම කියන එක පැවිදි වුණත් ප්‍රමාදයට පත් වෙනවා. අපේ හිතේ ස්වභාවය තමයි අරතිය කියන එක ඇති වෙනවා. අරතිය කියන්නේ කුසල් වඩා නකමැත්ත. කාලයකට හොඳට පින් කරගෙන කුසල් වඩාගෙන යනවා. කාලයකට අරතිය ඇති වෙනවා. දැන් බලන්න සමහර කෙනෙක් හොඳට බණ අහපු අය බණක් අහන්න හිතෙන්නේ නැති කාලෙ තියෙනවා. බණ පොතක් අතින් අල්ලන්න හිතෙන්නේ. සමහර කෙනා බුදු පහනවත් පත්තු කරන්න හිතෙන්නේ එපා වෙලා ඉන්නේ කියන. නැද්ද එහෙම? එහෙම වෙනවා සමහරුන්ට. කවුරු හරි පින්කම් ගැන කියනකොටත් කේන්ති යනවා. ඒක තමයි හිතේ ඇති වෙන අරතිය කියන්නේ කුසල් වඩන්න තියෙන අකමැත්ත. එතකොට ඒ අකමැත්ත සමහර ලාවට නිවන් දකින්න කියලා අප්‍රමාදීව වීරිය වඩන්න කියලා පැවිදි වෙච්ච අයටත් පැවිදි ජීවිතය තුළ සමහර ලාවට මේක කරගන්න බෑ වැඩක් නැහැ. එපා වෙලා වගේ ඒ ස්වභාවය ඇති වෙනවා. මේ බුද්ධ ශාසනය තුළ 80 මහා ශ්‍රාවකයන් අතර සමහර චරිත ගැන තියෙනවා සිවුරු අරින්න හිතිච්ච අය. බුදුරජාණන් වහන්සේ පිහිට වුණ මේක බෑමයි කියලා හිතුණා. වැඩක් නෑ යනවා කියලා. අන්තිමට රහත් වුණා. දෙව් මිනිසුන්ගේ වන්දනා ලබන රහතන් වහන්සේලා වෙන්න පින තිබ්බ අයටත් බෑමයි කියලා හිතිච්ච අවස්ථා තියෙනවා. එතකොට අපිට පේනවා මේ හිතේ ස්වභාවය අරතිය කියන එක උපදිනවා. එවැනි අවස්ථාවක නිතර මේ අපිට ලැබිච්ච අවස්ථාවේ වටිනාකම මරණ සතිය අපාය බය සිහි කරලා වීරිය උපද්දව ගන්නට ඕන. ඒ වෙනුවෙන් බුදුරජාණන් වහන්සේ සුගතෝ ආදී කියන්නේ හැමදාම දවල් දානි වන්දලා අවසන් වුණාට පස්සේ භික්ෂුන් වහන්සේලාට අවවාදයක් කරනවා. ඒ අවවාදي තමයි මහණෙනි දුර්ලභෝ බුද්ධෝත්පාදෝ. බුදු කෙනෙක් ලෝකේ පහළ වීම අතිශයින්ම දුර්ලභයි. දුර්ලභා මනුස්ස පටිලාභෝ. මනුස්ස ජීවිතයක් ලබනවා කියන්නේ ලෝකේ අතිශයින්ම දුර්ලභයි. දුර්ලභා ෂණ සම්පatti. කෙනෙකුට ෂණ සම්පත්තිය ලැබෙනවා කියන්නේ ලෝකේ අතිශයින්ම දුර්ලභයි. ඒ විතරක් නෙමෙයි දුර්ලභා පබ්බජ්ජා. කෙනෙකුට පැවිදි භාවයට පත් වෙනවා කියන්නේ ඒකත් ලෝකේ අතිශයින්ම දුර්ලභයි. මහණෙනි නුඹලාට මේ දුර්ලභ කාරණා රැසම දැන් එකතු වෙච්ච වෙලාවක්. ඒ නිසා අප්‍රමාදේන සම්පාදේත. අප්‍රමාදීව කුසල් වඩන්න කියලා බුදුරජාණන් වහන්සේ වීරිය ඇති කරොන. ඔබට පැවිදි භාවයේ නැතත් කරුණු තුනක් දුර්ලභ කරුණු තුනක් එකතු වෙච්ච වෙලාව. ඒ නිසා අප්‍රමාදීව අපි වීරිය වඩන්න නම් අපිට මේකේ වටිනාකම නිතර හිතන්න ඕන. දැන් අපි හිතමු මෙහෙම බුදු කෙනෙක් පහළ වෙන එක දුර්ලභයි. ඔක අහලා තියෙනවන්නේ. පොඩි කාලේ ඉඳන් අහනවා, නිතර අහනවා. හැබැයි ඒක තේරුම් ගන්න අපි හිතන්න ඕන. ඒක මේ වගේ. දැන් අපි ගමු කල්පවලින්නේ අපි ගන්නෙ. හැබැයි අපිට තේරෙන්නේ නැත්තේ මොකද? එක කල්පයක්වත් අපිට තේරුම් ගන්න බෑ. දවසක් බුදුරජාන් වහන්සේකින් එක බමුණෙක් ඇහුවා ස්වාමීනි ඔය කල්පය කියනවා. කල්පය කියන්නේ කොච්චරක්ද ඇහුවා. දැන් අපි යමක් තේරුම් ගන්නේ නිකන් අපිට තේරෙන අපේ මොලෙන් තේරුම් ගන්න පුළුවන් ප්‍රමාණය තමයි අපි දන්නවා දවසක් කියන්නේ කොහොමද? පැය 24ක්. දින 30ක් මාසය. අපි නිකන් එහෙම හදාගමු. අඩු වැඩි දින තියෙනවා. දින 30ක් මාසයයි. මාස 12ක් අවුරුද්දයි. අපි ජීවත් වෙන ක්‍රමයට අපි දින ගණන් කරන්නේ එහෙම. එවැනි අවුරුදු වලින් අපිට අවුරුදු 100යි 1000යි ලක්ෂයයි කියොත් ටිකක් අපේ මොලේට තේරෙනවා. බුදුරජාන් වහන්සේ වදාළ බමුණ අවුරුදු වලින් නම් අවුරුදු 100යි 1000යි ලක්ෂයයි කියලා බින්දු ගානකින් කියන්න බැරි තරම් දීර්ඝයි කියනවා. දැන් එතකොට හිතේ බින්දු ගානෙන් කියන්න බැයි නම් මොකක්ද ඕක කියලා. දැන් අපි මෙහෙම කවුරු හරි කියොත් ඔබට 1.250ක් විතර කියොත් හිතා ගන්න පුළුවන්ද? ඔළුවත් අවුල් වෙලා යනවන්නේ. අන්න ඒ වගේ. මේක බින්දු ගානකින් කියන්න බැරිය කියනවා. එතකොට මේ බමුණ කල්පනා කරලා කියනවා ස්වාමීනි එහෙනම් උපමාවක් කියන්න කියනවා. සමහර දේවල් අපි බින්දු ගානෙන් ගණන් කරලා ඔළුවේ හදාගත්තට සමහර ඒවා උපමා වලින් ටිකක් තේරෙනවා. බුදුරජාන් වහන්සේ උපමා දෙකක් පෙන්වුවා. එක උපමාවක් තමයි යොදුනක ගල් පර්වතයක් ගැන උපමාව. යොදුනක් දිග යොදුනක් කියන්නේ සැතපුම් 16ක්. හැතැම්ම වලින් 16 නිකන් හිතෙන් හිතා ගන්නකො.
අපේ රටේ නම් එච්චර විශාල ගල් නැතුව ඇති. සැතපුම් 16ක් දිග 16ක් පළල 16ක් උස විශාල ගල් පර්වතයක් හිතෙන් හිතා ගන්න කියනවා. කුහර නැති, බොල් වෙච්ච නැති, සිදුරු නැති තනි ගලක් තියෙනවා. අවුරුදු 100කට එකම එක දවසක් කෙනෙක් කසී සලුවකින්, සිනිඳු සලුවකින් යන්තම් උඩින් පිහදාගෙන යනවා එකපාරක්. එච්චරයි. ආය අවුරුදු 100ක් ගියේ තැන තව එකපාරක් කසී සලුවකින් යන්තම් උඩින් පිහදානවා. ආයෙමත් අවුරුදු 100කට පස්සේ එක වතාවක් කසී සලුවකින් පිහදානවා. බුදුරජාණන් වහන්සේ වදාළ වෙන කිසිම හේතුවක් නෙමෙයි. පිස දැමීම නිසා චූටි ප්‍රමාණයක් හරි ගෙවෙනවද? ඒ විදිහට මේ විශාල ගල් පර්වතයේ ගෙවිලාම අවසන් වෙන දවසක් එනවද? කල්පය කියන්නේ ඒ වගේ කියලා හිතෙන් හිතා ගන්න කියනවා. දැන් එහෙම පිහ දානකොට ගල් ගෙවෙනවද? ගෙවෙනවා අපිට පේන්නේ නැති වුණාට. ඒක නිකන් මෙහෙම හිතන්න. අපිට පේන ටික නිකන් ගෙදර මිරිස් ගල මතකයිනේ. පරම්පරා දෙක තුනක මිරිස් ගල් ඇතිනේ සමහර ලාවට. ආච්චිලා සීලාගේ කාලේ ඉඳන් තිබ්බ මිරිස් ගල. ওই මිරිස් ගලේ මැද නිකන් පොඩි කාණුව වගේ හැරලා නැද්ද? චූටි වලක් වගේ හැරෙන්නේ නැද්ද කාලයක් යනකොට? එතකොට මේ මිරිස් ගලේ කාලයක් කොච්චර කාලයක් යනවද කියලා හිතන්න. ඊළඟට ඔබ දැකලා ඇති චෛත්‍ය වල බිමට අල්ලලා තියෙන සලපතල මළුව කියලා ගල් පතුරු අල්ලලා තියෙන. මිනිස්සු නිතර 100,000 ගණන් වඳින්න යනකොට අර යටිපතුලට මැදෙනවා. අඩිය තියලා එහෙම මැදිලා යන්තම් සමහර තැන් තියෙනවා නිකන් වල වගේ හැරිලා. එක්කෝ අඩිය හැරිච්ච තැන් තියෙනවා. එතකොට හිතන්න මේ විශාල ගල් පතුරක චූටි ප්‍රමාණයක් හරි පොඩ්ඩක් හැරෙන්න. කොච්චර කී දෙනෙක් නම් මේක පාගලා යටිපතුලට මැදිලා කොච්චර කාලයක් යනවද කියලා හිතන්න. දැන් මේ උපමාවේ තියෙන අවුරුදු 100කට එකපාරක් යන්තම් සිනිඳු සලුවකින් පිහ දාලා. එතකොට මේ වගේ මේ එක කල්පයක් මතක තියාගන්න. ඒ වගේ කල්ප සාරා සංකේය කල්ප ලක්ෂයක්. දස පාරමී විතරක් සම්පූර්ණ කරා කියන. සාරා සංකේය කල්ප ලක්ෂය. එතන ඒක තේරුම් ගමුකෝ. අසංකේය හතරකුත් කල්ප ලක්ෂයක්. අර කියපු කාලවලින්. අසංකේයයක් කියන්නේ අටුවාවේ විස්තර වෙන්නේ 1.140ක් අසංකේයයට. එතකොට අසංකේය ධර්මයේ විස්තර කරන්නේ එහෙමයි. 1 වලින් 140ක්. ඔක ලියන්න ගියත් පැටලෙන්නේ නැද්ද අපිට? එතකොට හිතන්න ඔය වගේ දීර්ඝ කාල අසංකේයව හතරකුත් තවත් කල්ප ලක්ෂයක්. ඒක තමයි අපි කියන්නේ සාරා සංකේය කල්ප ලක්ෂය. ඔය දීර්ඝ කාලයටම ලෝකෙ පහළ වුණේ බුදුරු 24 නමයි කියන. සූවිසි විවරණ ලැබුවා කියලා ඔබ අහලා ඇති. දීපංකර පාදමූලේ ඉඳන් අපේ ගෞතම බුදුහාමුදුරුවෝ බුදු වෙන තැන දක්වා මේ අතීත සංසාරේ පහළ වෙලා තියෙන බුදුරු 24 නමයි. එහෙනම් අපිට පේනවා මහා කල්ප අසංකේය බැගින් බුද්ධ ශූන්‍ය වෙච්ච කාල ගැන දේශනාවල තියෙනවා. අර වගේ අර එක ගල් පර්වතයක් ගෙවෙන කාලයක් කිව්වේ ඒක කල්පයක්. ඒ වගේ කල්ප අසංකේය බුද්ධ ශූන්‍යව තිබිලා තියෙනවා. බුද්ධ කියන වචනයක්වත් ලෝකේ අහන්නවත් නැති කල්ප ගෙවිලා තියෙනවා. දැන් අපි දන්නේ නැති වුණාට අපිත් ඔය හිටියද නැද්ද? අපි ඕන තරම් ඉන්නේ නැති. ධර්මයක් නැති, පින්පව් දන්නේ නැති, කුසල අකුසල අඩු ගානේ පන්සිල්වත් දන්නේ නැති ලෝකෙක ඉන්න කාලේ කරගත්ත දේවල් තමයි දැන් මේ ගෙවන්නේ. ඇයි අපිට මෙහෙම වෙන්නේ කියලා හිතුවට පෙර සසරේ අපි වපුරගත්ත දේවල් අද අස්වැන්න නෙලනවා. දැන් අපිට බණ අහනවා කුසල් අකුසල් පින්පව් හොඳ නරක දැන් ටිකක් හරි දන්නවා. ඒ නිසා පෙර වපුරපු දේවල් අද අස්වැන්න නෙලනවා. අද අපි කොහොම හරි දුකසේ හරි සිල් රැකගෙන ගුණධර්මයක් පුරාගෙන පින් කරගෙන අද හොඳ බීජ වපුර ගත්තොත් අපිට අනාගතේ හොඳ අස්වැන්න ලැබෙනවා. ඒ නිසා උදේ හවස හිතන්න කියනවා නිතර හිතන්න ඕන දෙයක් බුදු කෙනෙක් පහළ වෙනවා කියන අතිශයින්ම දුර්ලභයි. දැන් මේ දුර්ලභ බුද්ධ ශාසනය අපිට ලැබිලාද නැද්ද? දැන් ලැබිලා. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවත් උන්වහන්සේගේ ධර්මයේ තාම ඉතිරි වෙලා තියෙනවා. බුද්ධ අධිෂ්ඨාන බුද්ධ ශක්තිය තාම තියෙනවා. මේක බුද්ධ කාලයක්. බුද්ධ කාලය කියන්නේ බුදුහාමුදුරුවෝ පහළ වෙච්ච තැන ඉඳන් 13 වහන්සේලා පිරිනිවන් පාන තැන දක්වා බුදු කෙනෙක්ගේ ජීවිතේ පිරිනිවන් පෑම් 3ක් තියෙනවා. ක්ලේශ පරිනිර්වාණි, කෙලෙසුන්ගෙන් පිරිනිවන් පෑම. ඒකට අපි කියන බුද්ධත්වයට පත් වීම.
දීර්ඝ සංසාර ගමනේ සකස් වෙලා තිබ්බ සියලු කෙලෙස් ආශ්‍රව සහිතවම ප්‍රහාණය කිරීම. ඒකට කියනවා ක්ලේශ පරිනිර්වාණය. එහෙම නැත්නම් කියනවා සෝපාදිශේෂ පරිනිර්වාණය කියලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ සම්බුදු කෘත්‍ය අවසන් කරලා පිරිනිවන් පෑවා. ඒකට අපි කියන්නේ අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පෑවා. තව පිරිනිවන් පෑමක් තියෙනවා. බුද්ධ අධිෂ්ඨානෙන් දෙව් මිනිස් ලෝකයාට වන්දනා කරන්න අධිෂ්ඨාන පිහිටවපු ධාතුන් වහන්සේලා ලෝකෙ වැඩ ඉන්නවා. ඒ සියලු ධාතුන් වහන්සේලා එකට එකතු වෙලා බුදුරුවක් මැවිලා යමා මහ පෙළහර පාලා පිරිනිවන් පානවා. ඒකට ධර්මයේ කියන්නේ ධාතු පරිනිර්වාණ. ඔන්න ඔය පිරිනිවන් පෑම් තුනම ක්ලේශ පරිනිර්වාණය, අනුපාදිශේෂ පරිනිර්වාණය, ධාතු පරිනිර්වාණය. ඔය තුනම අවසන් වෙන තැන තමයි බුද්ධ ශාසනය සම්පූර්ණයෙන් අවසන් වෙන්නේ. එහෙනම් අද බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා වුණත් උන්වහන්සේගේ ධර්මයේ කතා වෙන යුගයක්. ඒ ධර්මයේ මතුවෙච්ච කාලයක්. බුදුහාඳුරන්ගේ අධිෂ්ඨානෙන් දෙව් මිනිස්සු වන්දනා කරන ධාතුන් වහන්සේලා ලෝකෙ වැඩ ඉන්න කාලයක්. ඒ වගේමයි ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ, අෂ්ටඵල බෝධීන් වහන්සේලා, දෙතිස්ඵල බෝධීන් වහන්සේලා බුද්ධ අධිෂ්ඨානයෙන් පිහිටවපු සිරිපහ සටහන් දෙව් මිනිසුන්ගේ වන්දනා ලැබමින් වැඩ ඉන්න කාලයක් මේ. එතකොට ඒ දුර්ලභ බුද්ධ ශාසනය දැන් අපිට ලැබිලා තියෙනවා. අන්න ඒක උදේ හවස හිතන්න කියන බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට දවස ගානේ සිහිපත් කරන මහණෙනි මේ දුර්ලභ බුද්ධ ශාසනය නුඹලට ලැබුණා. ඊළඟ කාරණේ දුර්ලභා මනුස්ස පටිලාභෝ. ඒකත් අපි අහලා තියෙන පොඩි කාලේ ඉඳන් මනුස්ස ජීවිතේ දුර්ලභයි කියලා. තේරෙනවද ඒ උනාට? ඔය ඉන්නේ මිනිස්සු හැමතැනම යන තැන් වල ඒ උනාට. අපිට මනුස්ස ජීවිතේ දුර්ලභයි කියලා කිව්වට බස් එකකට නැග්ගාම පිරීලා ඉන්නවා. ඊළඟට පොලකට ගියත් කෝච්චිවල හවසට යාගන්න බෑ මිනිස්සු පොර කන හැටි. වැඩ ඇරලා යන මිනිස්සු පැය ගණන් පාරවල් වල. එතකොට හිතෙනවා ඔය ඉන්න මිනිස්සු ඕන තරම් පින්වතුනි මනුස්ස ජීවිතේ දුර්ලභයිද නැද්ද කියලා හොයන්න නම් අපි මේ මිනිස්සු දිහා බලලා නෙමෙයි ඒක හොයන්න තියෙන්නේ. සතර අපායත් එක්ක ලෝකයේ අනික් ලෝකයන් එක්ක ගලපලා බලන්න ඕනේ. ඒවට සාපේක්ෂව මිනිස්යන් ප්‍රමාණය අඩුද වැඩිද කියලා. බුදුරජාණන් වහන්සේ සතර අපායක් අපිට පෙන්වනවා. අනිත් ලෝක ගැන අපි දන්නේ නැතුනේ මිනිස්යන්ගේ අඩුද වැඩිද කියලා කියන්නේ. සතර අපාය ගැන ගමු. සතර අපාය කියලා ගත්තාම අපාය කීයද එතන? හතරක් තියෙනවා. නිරය, තිරිසන් ලෝකේ, പ്രേත ලෝකේ, අසුර අපාය. අසුර කියලා අපායක් ගැන විස්තර වෙනවා. එතකොට මෙන්න මේ අපායවල් හතරෙන් ඔබ හිතන්න තුනක්ම අපිට පේන්නේ නැහැ. සතර අපාය කියලා කතා කරාට හතරෙන් තුනක් පේන්නෙම නැහැ අපිට. නිරේ පේනවද? කවුරු සංගණනයක් කරාද? අපි දන්නේ නැහැ කොච්චර ඉන්නවද කියලාවත් දන්නේ. අපි දන්නේ බුද්ධ දේශනාවේ බුදුහාඳුරෝ දිවසින් බලලා අපිට අපාය ගැන කියපු විස්තර ටික අපි දන්නවා. ඒක සද්ධාවෙන් පිළිගන්නවා එච්චරයි. ඊළඟට പ്രേත ලෝකේ പ്രേතයන් මෙච්චරයි කියලා කවුරුත් මේ പ്രേතයන්ව සංගණනය කරාද? නෑ. ඒක අපිට පේන්නෙත් නෑ. අපේ පියවි ඇහෙන් දකින්න සීමාව ඉක්මවා ගිය දෙයක්. භාවනා කළා දිවස් නුවණක් උපදවගත්ත චුතෝපාත ඥානෙ ඇති කරගත්ත කෙනා දකින්න වෛරදී. අපිට පේන්නේ නෑ. එතකොට අපි പ്രേත ලෝකෙත් පැත්තක තියමු පේන්නේ නෑනේ. අසුර අපාය කොහෙද තියෙන්නේ? මහා සාගරයේ තුල අසුර විමාන තියෙනවා කියන අමනුෂ්‍ය කොටස. අපිට පේන්නේ මොහොතේ ඉන්න ඔය මාළු පීනගෙන යන සත්තු ටිකක් විතරයි. බුදුරජාන් වහන්සේගේ දේශනාවක පෙන්නනවා මහණෙනි මහා සාගරේ තිමි තිමංගල තිමිර පිණ්ඩල නාග අසුර ගහන්දරු ඔය කියන අමනුෂ්‍ය වර්ගය. සමහර අමනුෂ්‍යයන්ගේ ශරීර යොදුන් 100ක් විශාලයි කියන. සමහරුන්ගේ ශරීර යොදුන් 200ක් කියන. යොදුනක් කියන්නේ සතපුම් 16ක් වැඩි කළා හිතා ගන්න කොච්චර විශාලද කියලා. අපිට හිතා ගන්න බැරි විශාල අద్భుත ශරීර ඇති අමනුෂ්‍යෝ මුහුදේ ඉන්නවා කියන. මුහුද ඇතුලෙන් එහා මෙහා යනවා කියන ජීවත් වෙන මුහුදේ අමනුෂ්‍යෝ. එතකොට මේ මුහුදේ ඉන්නවා කියනවා අසුර කියලා අපායගත දුක් විඳින අමනුෂ්‍ය කොටස. ඒක අපායකටයි. එතකොට ඔය සතර අපායෙන් තුනක්ම පේන්නේ. හතරෙන් එකයි පේන්නේ. පේන අපාය ගැන හිතමු මෙහෙම. කරණීයමිත සූත්‍රය දන්නෝනේ අපිනේ. තුන් සූත්‍රයට අයිති කරණීයමිත සූත්‍රය කටපාඩම් ඇති. ඔය කරණීයමිත සූත්‍රය බුදුහාඳුරෝ පෙන්නනවා තිරිසන් සත්තු ගැන මෙහෙම විස්තරයක්. දීගාවා දීර්ඝ ශරීර ඇති සත්තු ඉන්නවා. මහන්තාවා මහත ශරීර ඇති සත්තු ඉන්නවා. මජ්ක්‍ධිමාවා මධ්‍යම ප්‍රමාණ ශරීර ඇති සත්තු ඉන්නවා.
රස්ස කියන්නේ කුඩා සත්තු ඉන්නවා ඇහැට පේන අය. පුංචි සත්තු පුංචි සත්තු රස්ස කියන්නේ අය. අනුක තූලාව. අනුක කියන්නේ පියවි ඇහෙන් පේන්නේ නැති සත්තු ඉන්නවා කියන. බුදුහාඳුරෝ ඒක දැක්කේ දිවසේ. ඒ අමනුෂ්‍යෝ නෙමෙයි. තිරිසන් සත්තු ඉන්නවා කියනවා. අපේ පියවි ඇහැට දකින්න බැරි. අද අපි අන්වීක්ෂයෙන් බලලා කියනවා ඇත්ත නේනම් මෙහෙම වුන් ඉන්නවනේ කියලා. ඒක හරි ලස්සන කතාවක් තියෙනවා. අනුරුද්ධ මහරහතන් වහන්සේ තමයි දිවස්ලාභීන්ගෙන් අග්‍රම කෙනා. උන්වහන්සේට දිවස් තියෙනවා. දවසක් අනුරුද්ධ මහරහතන් වහන්සේ පැන් එකක් පාත්‍රයට පෙරලා පැන් වළඳන්න කියලා වළඳන්න අරන් බැලුවා. බලද්දි මේකේ සත්තු ඉන්නවා, ප්‍රාණීන් ඉන්නවා. බුදුරජාණන් වහන්සේට කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ පැන් පාත්‍රයේ ජීවීන් ඉන්නවනේ කියෝ. බුදුරජාණන් වහන්සේ වදාලා අනුරුද්ධ පෙරහංකඩෙන් පෙරලා වළඳන්න කියෝ. ඔය අටපිරිකරේ පෙරහංකඩයක් තියෙන එකනේ. සාමාන්‍යයෙන් ඉස්සර පැන් වළඳනකොට පෙරලා ගන්න පෙරහංකඩයකින්. අනුරුද්ධ ඔය ජීවීන් ඉන්නවනම් සත්තු ඉන්නවනම් පෙරහංකඩෙන් පෙරලා ගන්න කියෝ. පෙරහංකඩෙන් පෙරලා වළඳන්න ගත්තාම ඒකෙත් ඉන්නවනේ. කියනවා සාමීනි භාග්‍යතුන් වහන්සේ පෙරුවට හරියන්නේ මේ ඉන්නවා කියන ගොඩක් ජීවීන්. බුදුරජාණන් වහන්සේ වදාලා අනුරුද්ධ දිවසින් බලන්න එපා කියෝ. ඔබ පියවි ඇහෙන් බලලා වළඳන්න කියෝ. ඒ කියන්නේ දිවසින් බැලුවොත් අපිට වතුර ටිකක්වත් බී ගන්න බෑ. මේ වතුරේ කොච්චර සත්තු ඉන්නවද ඇහැට පේන්නේ නැති. අන්නේ අයට ධර්මයේ කියන අනුක කියලා. පියවි ඇහැට නොපෙනෙන සියුම් සත්තු අනුක. තූලාවා කියන්නේ වටකුරු හැඩෙන් යුක්ත සත්තු. දිට්ඨාවායේ වද්දිට්ඨා දැකලා තියෙන සත්තු වගේම ජීවිතේට නොදැකපු සත්තු ඉන්නේ. දැන් ওই විග්‍රහයම නිකන් හිතලා ගන්න. ඔය විදිහට ගත්තොත් අපිට ලෝකේ ඉන්න සත්තු තිය අඩු ගානේ අපේ ඉඩම ඉන්න සත්තු ටිකවත් හොයාගන්න පුළුවන්. අඹ ගෙඩියක් අරගෙන බලන්න කුණු වෙන්න තියලා. ඉන්න පණුව ටික ගණන් කරගන්න පුළුවන්ද කියලා හිතන්න. අසූචි ගොඩක කොච්චර සත්තු ඉන්නවද කියලා හිතන්න. එක වර්ග අඩියක් හාරන්න කොච්චර සත්තුද? වේයගුලක් ගත්තත් කූඹි ගුලක් ගත්තත් ඇහැට පේන තිරිසන් සත්තු ඒ වගේ නා. ලෝකෙම ඉන්න සත්තු හිතුව. තව නිරය, പ്രേත ලෝකේ, අසුර අපාය, ඔය අපායවල ඔක්කොගේම සත්තු ගැන හිතනකොට බුදුරජාණන් වහන්සේ පෙන්නා මහණෙනි මහ පොළොවේ පස්තරම් කියලා හිතන්න කියලා සතර අපායේ ඉන්න පිරිස. එතනින් මනුස්ස ජීවිතයක් ලබන්නේ මෙන්න මෙච්චරයි කියලා නියසිලට පස් ටිකක් අරගෙන පෙන්වන්නේ. අන්න එහෙම ගලපලා බලනකොටයි අපිට පේන්නේ ඇත්ත නේනම් මනුස්ස ජීවිත දුර්ලභයිනේ කියලා. මතක තියාගන්න මනුස්ස ලෝකේ ඉන්න ටික ගණන් කරන්න පුළුවන් අපිට. දැන් ලංකාවේ ජනගහනය ගත්තොත් කෝටි 2කට ටිකක් වැඩි. ඕක අපිට කෝටි ගාණෙන් හරි කියන්න පුළුවන්. ලෝක ජනගහනය කෝටි 700ක් පැනලා. අපි වැඩිපුරත් හිතමු 800යිම කියලා. එතකොට අපිට කෝටි ගාණෙන් හරි බින්දු ගාණකින් කියා ගන්න පුළුවන් මනුස්ස ලෝකේ ඉන්නේ මෙච්චරයි දැන් කියලා. හැබැයි අපිට ඒක පර්චේස් එකක අපේ ඉඩම ඉන්න සත්තු ටිකවත් හොයාගන්න බැරි තරම් හිතන්නවත් බෑ. සත්ත්ව විශේෂ අචින්තයයි කියලා. අන්නේ නිසයි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මහණෙනි මනුස්ස ජීවිතේ වරද්දගෙන අපායකට වැටුනොත් ආයි උඩට එනවා කියන්නේ කන කැස් බෑ වීසිදුරෙන් අහස දකින්න වගේ අමාරුයි කියෝ. ඒ නිසා පින්වතුනි සුගතියකට ආපු වෙලාවේ හැම වෙලෙම හිතන්න කියනවා දුර්ලභෝ බුද්ධෝත්පාදෝ බුදු කෙනෙක් පහළ වීම අතිශයින්ම දුර්ලභයි. දුර්ලභා මනුස්ස පටිලාභෝ මනුස්ස ජීවිතයක් ලබනවා කියන්නේ අතිශයින්ම දුර්ලභයි. ඊළඟ එක තමයි දුර්ලභා ෂණ සම්පatti. ෂණ සම්පත්තිය මොකක්ද? ෂණ සම්පත්තිය කියන්නේ බුද්ධ ශාසනයක් මුණ ගැහුණත් මනුස්ස ජීවිත ලැබුණත් හැමෝගෙම හිත පහදිනවද? නෑ. බෞද්ධ වෙලා නමට හිටියත් කීයෙන් කී දෙනාද අඩු ගන්න සද්ධාවක් තියෙන. හිත පහදින්න ඕනේ. බුද්ධ ශාසනයක හිත පහදිනවා. හිත පැහැදිලා අනේ මං කොහොම හරි මේ ධර්මය අවබෝධ කරගන්නවා. මං කොහොම හරි සිල් රකින්නවා. මං කොහොම හරි සද්ධාව දියුණු කරගන්නවා. මං කොහොම හරි ගුණධර්ම පුරනවා කියලා තමන්ගේ ජීවිතයේ තුල අප්‍රමාදීව ධර්මයේ දියුණු කරන්න වීරිය වඩනවා. අන්න ඒක තමයි ෂණ සම්පත්තිය පහළ වෙනවා කියන්නේ. ඒක ලෝකේ අතිශයින්ම දුර්ලභයි කියන්නේ. දැන් බලන්න ලෝක ජනගහනයේ කෝටි 700කට එහා හිටියත් බුද්ධ ශාසනික හිත පහදින්නේ කීයෙන් කී දෙනාටද කියලා බලන්න. ලෝකේ බුදුහාඳුර ගැන අහපුවත් නැති මිනිස්සු නැද්ද? කොච්චර ඉන්නවද?
එක බුදු ගුණයක් මෙහෙම ශාස්ත්‍රවරයෙක් හිටියා කියලාවත් දන්නේ නැති මිනිස්සු නැද්ද? කොච්චර ඉන්නවද ලෝකේ? ලංකාවේම හිතන්න. උතුරු නැගෙනහිර පළාත්වල මිනිස්සු ගම් වලත් ඇති ඕන තරම්. එතකොට අපිට පේනවා බුද්ධ ශාසනයක හිත පැහැදිලා අප්‍රමාදීව ධර්මයේ කරා යන්න වීරිය වඩනවා කියන්නේ ලේසි සෙල්ලමක් නෙමෙයි. කොච්චර උදේ හවස බණ ඇහුණත් හිත පහදින්න පෙරපිනක් තියෙන්න ඕනේ. මේ ළඟදී ඊයේ පෙරේද අම්මා කෙනෙක් එක්ක ආවා ඒ දරුවෝ. ඉතින් ඒ ඇවිල්ලා කියනවා අනේ හාඳුනේ අම්මව මොන විදිහකටවත් ධර්මයට ගන්න බෑ කියලා. ඉතින් ඒ අම්මව ගෙනහලා වාඩි කරලා ඒ අම්මා ඉතින් ආපු එලේ ඉඳන් ළමයින්ට බයිනවා. ඉතින් අර වැරදි කියනකොට නැකිලා මං යනවා යන්න වරයුකතෝ තොපි ගෙදර. උඹලා කියනවනේ හඳුරන්ට කේලම් කියන දාවේ කියලා දැන් ළමයි එක්ක රණ්ඩු. මං කිව්වා හරි අම්මා ඔහම ඉන්නකෝ ඉතින් මාත් එක්කනේ කියන්නේ හාඳුර කෙනෙක් එක්කනේ. ඔහොම වාඩි වෙන්නකෝ අම්මා කියලා. ඒ දරුවෝ කියනවා බණක් අහන්නෙම නැහැ කියනවා. ටීවී එකේ ඉතින් ওই බණ යනකොට ඒ දරුවෝ බණ දාලා ඉවරලා කියනලු අම්මේ හොඳ බණක් යනවා ඇවිල්ලා අහන්න කියලා. සාලෙට ඇවිල්ලා ඉනට අත් දෙක තියාගෙන බලාගෙන ඉන්නවලු ටික වෙලා. ඉඳලා කියනවා මේ බණ මේ මොන බණද මේ? මුන් බණ දන්නවද? කියලා අර බණ කියන හාමුදුරන්ට බැලලා යනවලු. ඒ අම්මා දන්නවා හාමුදුරන්ට වැඩි බණ. ඔහොම චරිත නැද්ද? ඉන්නවා පව්. ඉතින් අපිට පේනවා කොච්චර කිව්වත් දන්නවා. මන් දන්නවා කිය මගේ වැඩේ කරගන්න. උඹලගේ පාඩුවේ ඉඳපල්ලා කියලා ගියා යන්න. ආයි අපි කියන එකක්වත් ඇහුවේ නෑ. එතකොට අපිට පේනවා ජීවිතවල මනුස්ස ජීවිත ලැබුවත් ඒ දරුවෝ හොඳ ගුණ යහපත් හොඳට පින්කම් වලට එනවා හොඳට බණ අහනවා. කවදාවත් පින්කමකට ගෙනියන්න බෑ කියනවා. කර්ම විපාකවල හැටි. එහෙම ගුණ යහපත් කල්යාණ මිත්‍ර දරුවෝ හිටියත් කොච්චර ආදරින් ඒ අම්මට බණ අසන්න හැදුවත් බණ පොත්පත් ගෙනහල්ලා දීලා ධර්මයට කොච්චර යොමු කරන්න හැදුවත් යොමු කරගන්න බෑ. පෙර කර්ම විපාක. ඒ නිසා පින්වතුනි ෂණ සම්පත්තිය ලබන්න බුද්ධ ශාසනයක හිත පහදින්න විශාල පෙරපිනක් තියෙන්න ඕන. දැන් අපිට ඒ තුනම ලැබිලාද නැද්ද? දුර්ලභ බුද්ධ ශාසනෙත් ඔබට ලැබිලා තියෙනවා. දුර්ලභ මනුස්ස ජීවිතයක් ලැබිලා තියෙනවා. දුර්ලභ ෂණ සම්පත්තියක් ලැබුණා. ඔබට ඒ දුර්ලභ කරුණු තුනම ලැබිලා තියෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ අප්‍රමාදේන සම්පාදිත. දැන් එහෙනම් අපි මොකද්ද කරන්න තියෙන්නේ? අප්‍රමාදීව කුසල් වඩා ගන්න. මොකද මේ ලැබිච්ච අවස්ථාව අහිමි වෙන්න පුළුවන්. ඔබට ඒ කරුණු තුනම ලැබුණා. අපිට අපේ පිනකට කාරණා හතරම ලැබුණා. දුර්ලභ පැවිද්ද ලැබුණා. ඒකත් ලේසි නෑනේ. කොච්චර ඉන්නවද? අපි දන්නවා සමහර අය පැවිදි වෙන්න හරිය ආසාවෙන් ආපු අය හිටියා. ඒ අවස්ථාවල් මග හැරලා යනවා සමහරුන්ට. ඒ වගේ මේ ළඟකදී මට හම්බුණා අපි ඉස්සර පැවිදි වෙන්න ගිහිල්ලා ඉතින් ආරණ්‍ය ගානේ මං කීපයක ඉඳලා තියෙනවා. ඒ ඉන්නකොට හිටපු බොහොම අහිංසක පුතෙක්. ඉස්සර ඉතින් අපි එක විහිළු තහළු කරගෙන හිටියා. පැවිදි වෙන්න බැරි වුණා. ඒ අම්මලා තාත්තලා ඇවිල්ලා ආණ්ඩලා එක්කන් ගියා කොහොම හරි. ඒ ළමයා අඬා ගියා. ඊට පස්සේ අවුරුදු කීපයකට පස්සේ මට හම්බුණා බණකදී. බොහොම හොඳට සුදු ඇඳලා උපාසකෙක් වගේ හිටියා. ඊට පස්සේ ඉතින් මම ළඟට කතා කරලා ඉතින් විහිළුවට නිකන් ඇහුවා මේ ඔබ බැන්දද කියලා. අනේ නෑ හාමුදුරනේ කිව්වා. මං නම් බඳින්නේ නෑ කියලා මං කිව්වා කොල්ලෝ බඳින්න නම් එපා උඹ අමාරු වැටෙනවා. ඒ ළමයට එහෙම අත්දැකීම් නැති අහිංසක ළමයි. මං කිව්වා පුතේ බඳින්න එපා. ආ ඉතින් අම්මා තාත්තට සලකගෙන ඉඳලා පස්සේ පැවිදි වෙන්න බලන්න කියලා. අනේ හාමුදුරනේ මගේ අවාසනාව මං හරි ආසාවෙන් හිටියේ කියලා පැවිදි වෙන්න. ගිය අවුරුද්දේ මං වැලිකඩ බන්ධනාගාරේ බණකට යනකොට ඇතුලේ ජීවිතේ විනාශ වෙනවා කියන්නේ හිතා ගන්න බෑ. ඒ නිසා පෞල් ප්‍රශ්නයක් අන්තිමට මිනිස්සෙක් මරලා ජීවිතේ අච්චර පැවිදි වෙන්න ආපු දරුවට ඒ දෙමව්පියෝ ඒක ඉඩ දුන්නේ නැහැ. ගෙනිච්චා. ගෙනිහිලා කුණක් කරේ එල්ලුවා. බලෙන්ම කසාදයක් බන්දලා දීලා. ඒ පෞල් ප්‍රශ්නයකට මරලා මිනිස්සෙක්. දැන් එල්ලුම් ගහන්න නියම වෙලා හිරේ. ජීවිතේ මේවර මාව දැක්ක ගමන් කොල්ල හැංගුණා. මං ගියේ බණ කියන්න. දැක්ක ගමන් හැංගුණා ඊට පස්සේ. මූණ දෙන්න බෑ. එතකොට අපිට පේනවා ජීවිතවල කෙනෙකුට සිවුරක් දරා ගන්න ලැබෙනවා කියන්නේ බුද්ධ ශාසනයක එක පෙර සසරේ විශාල පිනක්. සමහරු කොච්චර ආසාවෙන් ආවත් ඒ අවස්ථාව මග හැරිලා යනවා. ඒ අවස්ථාව වැහිලා යනවා.
ඒ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා අප්‍රමාදේන සම්පාදේත. අප්‍රමාදීය වීරිය වඩන්න කියනවා. බලන්න බුදුරජාණන් වහන්සේ දවසක් අනාගාමී වෙච්ච ස්වාමීන් වහන්සේ නම. උන්වහන්සේ පුදුම වීරියෙන් භාවනා කළා අනාගාමී. දැන් අනාගාමී වුණා කියන්නේ ආයි කාම ලෝකේ උපදින්නේ නැහැ. සුද්ධාවාස බඹලෝ ඉපදිලා එහි පිරිනිවන් පාන. තව එක ආත්මයයි තියෙන්නේ. උන්වහන්සේ දැන් වීරිය අතහැරියා. කල්පනා කරා මං ඉතින් දැන් කොහොමත් බඹලවනේ. එහෙදි පිරිනිවන් පාන්නේ කොහොඳයි කියලා දැන් වීරිය අතහැරලා බොහොම මේ සැහැල්ලුවෙන් ඉන්නවා. බුදුරජාණන් වහන්සේ කතා කරා භික්ෂුව මෙහෙන් ඔබ වෙනදක් බොහොම වීරිය වඩනවා මොකද මේ කියලා ඇහුවා. සාමීනි භාග්‍යතුන් වහන්සේ මං කාමරාග පටික සංයෝජන සම්පූර්ණයෙන් ප්‍රහාණය කරගත්තා. මම සුද්ධාවාස බඹලව ඉපදිලා එහෙදි පිරිනිවන් පාන්නම් කියලා හිතුවා කියෝ. දැන් මේ නරක දෙයක් නෙමෙයි අපාය යන්න නෙමෙයි බ්‍රහ්ම ලෝකෙ ගිහිල්ලා පිරිනිවන් පාන්න හිතාගෙන ඉන්නේ. බුදුරජාණන් වහන්සේ උපමාවක් ගත්ත අසූචි කාටත් තේරෙන උපමාවක්. අරගෙන බුදුරජාණන් වහන්සේ වදාළ අසූචි ගොඩක් තිබ්බත් චුට්ටක් තිබ්බත් ගඳේ වෙනසක් තියනවද කියලා ඇහුවා. ගොඩක් තිබ්බත් චුට්ටක් තිබ්බත් ගඳම නේද? ගඳයි. ඒ වගේ තමයි කිව්වා කෙලෙස් ගොඩක් තිබ්බත් චුට්ටක් ඉතුරු කරගත්තත් දුක දුකම තමයි කිව්වා. ඉපදීම දුකයි කියපු බුදුරජාණන් වහන්සේ යලි එක ඉපදීමක්වත් වර්ණනා කරන්නේ නැහැ කිව්වා. කියලා බුදුරජාණන් වහන්සේ එතනදී කියනවා මහණෙනි යම් රාත්‍රියක බුදු කෙනෙක් සියලු කෙලෙසුන් ප්‍රහාණය කළ සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවද? යම් රාත්‍රියක අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පානවද? ඒ අතර කාලයේ තුල ඒ කියන්නේ අර බුදු වෙලා වැඩ ඉන්න කාලයේ තුල ඇසිපිය හෙළන මොහොතක්වත් යලි ඉපදෙමින් යන සංසාර ගමනක් වර්ණනා කරන්නේ නැහැ කියන. අන්න බුදුහාඳුරන්ගේ ඉලක්කය. ඒ නිසා අපිට හැම වෙලෙම බුදුරජාණන් වහන්සේ බලන්න උන්වහන්සේ පිරිනිවන් පාන වෙලාවේ අපිට පෙන්වන්නේ අන්තිම බුද්ධ වචනයක්. මහණෙනි අප්‍රමාදේන සම්පාදේත අප්‍රමාදීව කුසල් වඩන්න කියලා තමයි පිරිනිවන් පෑවේ. අප්‍රමාදී භාවයක කොච්චරද කියන්නේ උපමාවකට පෙන්නවා හිසගිනි ගත්ත කෙනෙක් ගින්න නිවන්න මහන්සි වෙනවා වගේ. ආයුධයකින් පහරක් කාපු කෙනෙක් තුවාලයක් සනීප කරගන්න වෙහෙසෙනවා වගේ ධර්මයේ දියුණු කරගන්න වීරිය වඩන්න කියන. ඒ නිසා අප්‍රමාදීව ධර්මයේ දියුණු කරගන්න වීරිය වඩන්න. කර්ම විපාක කියන ඒවා සසරේ මොකද අපි දැන් මේ ඉන්නේ අමාරුම කාලයක. ධර්මයේ දියුණු කරගන්න ලේසි කාලයක් නෙමෙයි දැන්. මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 100න් 15ට පිරිහෙනකොට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මහණෙනි අකුසල් 3ක් ලෝකේ බලවත් වෙනවා. එකක් තමයි අධර්ම රාගය. එක විකෘති විදිහට බලවත් වෙනවා මිනිස්සු තුල. රාගය කියන එක අධර්මිෂ්ඨ විදිහට විකෘති ආසාවන් තුල බලවත් වෙනවා. විෂම ලෝභය. ලෝභකම විෂම වෙලා යන එක විකෘතියක් වෙනවා. ඊළඟට මිත්‍යා ධර්මය. ධර්මයේ විකෘති වෙලා මිත්‍යා දෘෂ්ටියත් එක්ක අමුතුම මිත්‍යා දේවල් ඒකයි හරි කියලා මිත්‍යා දේවල් මිනිස්සු අතර වේගෙන් පැතිරෙනවා. ඔය කරුණු තුන බලවත් වෙනකොට මනුස්ස ලෝකෙට දෙවියන්ගේ රැකවරණය අහිමි වෙනවා කියලා දේශනාවක තියෙනවා. ඒක තියෙන්නේ මහා සාල සූත්‍රයේ. දෙවියන් මිනිස්සුන්ගෙන් ඈත් වෙනවා කියලා. දෙවියන් ඈත් වෙනකොට මහා සාල සූත්‍රයේ බුදුහාඳුරු පෙන්නවා සැඩ යක්ෂයන් මිනිසුන් අතරට යකුන් මුදා හරිනවා කියලා. එතකොට අපි මේ ජීවත් වෙන කාලේ මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 100න් 15ට පිරිහෙනවා කියන්නේ මනුස්ස ලෝකේ අපායවල් වගේ වෙනවා කියලා දේශනාවල තියෙනවා. කෙලෙස් බලවත්. මේ වගේ කාලවල බුදුවරු පහළ වෙන්නේ නැහැ දැන්. ඔබ අහලා ඇතිනේ හැම බෝසතාණන් වහන්සේ නමක්ම දෙව්ලොව ඉඳන් පස්මහා බැලුම් බලනවා කියලා. මොනවද ඒ? කාලය, දීපය, දේශය, කුලය, මව. එතන කාලය කියලා බලන්නේ බුදු කෙනෙක් පහළ වෙන්න සුදුසු කාලයක් මනුලව තියෙනවද කියලා බලනවා. මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 100න් 15ට පිරිහිලා නම් බුදුවරු පහළ වෙන්නේ නැහැ කියන. යන්තම් අපේ පිනකට අපේ බෝසතාණන් වහන්සේ එදා දෙව්ලොව ඉඳන් මනුලව දිහා බැලුවා. බුදු කෙනෙක් පහළ වෙන්න සුදුසු කාලයක් දෝ කියලා බලනකොට එදා මිනිස්සුන්ගේ ආයුෂ කීයද? 100ට වඩා චුට්ටක් වැඩි. 120යි කියන සාමාන්‍ය ආයු අපේක්ෂාව. අවුරුදු 100න් 15ට ආයුෂ පිරිහිලා නම් බුදුරු පහළ වෙන්න සුදුසු නෑ කියන ලෝකෙ. කෙලෙස් වැඩි, අකුසල් බලවත් වැඩි කියන. ඒ නිසා දැන් අපි ඉන්නේ මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 100නුත් පල්ලෙහාට පිරිහිච්ච තරක නෙමෙයිද?
අද සාමාන්‍ය ආයුෂ ගත්තොත් අවුරුදු 70 75 වගේ ආයුෂක් තියෙන. කලාතුරකින් ඔය අවුරුදු 80 90 95ක් කෙනෙක් හිටියට ඒ කලාතුරකින් වැඩිපුර ඔය ගම් වල මැරෙන අය නිකන් බලන්න අවුරුදු 50 55 60 70 75 ඔය වගේ කලාතුරකින් කෙනෙක් ඒත් ලෙඩ ගානේ තමයි බෙහෙත් අහුරක් ඕනේ තව අවුරුදු 5 10ක් ඉස්සරහට ඇදගන්න. අද අපේ කාය ශක්තිය දුර්වල වෙලා ලෙඩ රෝග එන්න වැඩි වෙනවා. අපි අහපුවත් නැති ලෙඩ නෙමෙයිද? ඔබම හිතන්න මීට අවුරුදු 20කට 30කට කලින් අහපුවත් නැති අලුත් ලෙඩ අලුත් නම් වලින් මතුවෙන්නේ නැද්ද? එක ලෙඩකට බෙහෙත් හොයාගන්නකොට තව ලෙඩ රෝග ගණනාවක් බෙහෙතක්වත් හොයාගන්න බැරි ලෙඩ රෝග අලුතෙන් මතුවෙනවා මිනිස්සු අතර. මොනතරම් විද්‍යාව දියුණුයි කිව්වත් ලෙඩ රෝග පැත්තෙන් මිනිස්සු පිරිහිලා යනවා. හොයාගන්නවත් බැරි ලෙඩ රෝග වලින් මිනිස්සු අන්ත දුක් විඳලා මැරෙනවා. එතකොට මේ වගේ යුගයක ධර්මයේ දියුණු කරනවා කියන්නේ අමාරුයි. කෙලෙස් වැඩි කාලයක්. අකුසල් බලවත්ම කාලයක්. හැබැයි අපිට අමාරුයි කියලා කිසිම විකල්පයක් නැහැ. ඒ නිසා හිසගිනි ගත්ත කෙනෙක් ගින්න නිවන්න මහන්සි වෙනවා වගේ ආයුධයකින් පහරක් ආපු කෙනෙක් තුවාලයක් සනීප කරගන්න වෙහෙසෙනවා වගේ ධර්මයේ දියුණු කරගන්න වීරිය වඩන්න වෙනවා. කිසිම විකල්පයක් නැහැ. ධර්මයක් නැති වුණොත් අන්ත අසරණයි. සමහර චරිත අපි ළඟට උස්සගෙන එන ගොඩාක් අයගේ ජීවිත ගත්තොත් අඩුම ගානේ සුගතියකවත් යවා ගන්න අමාරුයි. කොච්චර බුදු ගුණ ටික කියලා දුන්නත් ඒක තේරුම් ගන්නව හිත පිහිටව ගන්න අමාරුයි සමහරුන්ට. මතක තියාගන්න මැරෙන්න වැටෙනකන් හිටියොත් නම් ධර්මයේ දියුණු කරගන්න අසරණ වෙනවා. මොකද අපිට වයසට යන්න මේ සිහි කල්පනාව අඩු වෙනවා. ඒක දියුණු කරගෙන තිබ්බොත් හරි. දැන් ඔබ හිතන්න මෙහෙම. අපි වයසට යන්න කය දුර්වල වෙනවා, කේස් ටික පැහෙනවා, හම රැලි වැටෙනවා, දත් ටික හැලෙනවා සමහරුන්ගේ. එන්න කය දුර්වල වෙලා යනවා. ඒක නවත්තන්න පුළුවන් జగතෙක් ඉන්නවද? බුදුරජාණන් වහන්සේත් වයසට ගියා. බුදුහාඳුර ආනන්ද හාඳුරන්ට දේශනා කරන ආනන්දය දැන් තථාගතයන් වහන්සේගේ ශරීරේ හරියට ජග්ගර සකටන් කියන දි รา පු කරත්තයක් වගේ කියන. බොහොම අමාරුවෙන් තමයි කියන මේ කය දැන් පිළිසකර කරලා පාරේ අරගෙන යන්නේ. එහෙනම් අපිට පේනවා අපේ බුදුරජාණන් වහන්සේත් වයසට ගියාද නැද්ද? බුදුරජාණන් වහන්සේත් වයසට ගියා. අපි කවුරුත් වයසට යන. ඊළඟ දේ තමයි කය වයසට යන එක නවත්තන්න බැරි වුණාට හිත රැක ගන්න පුළුවන්. අපේ හිත රැක ගන්න තියෙන සිහියේ. හිතට තියෙන රැකවරණේ තමයි සිහිය. ඒ සිහිය දියුණු කරන හැටි තමයි සතර සතිපට්ඨාන භාවනාවල උගන්වන්නේ. ධර්මයේ පුරාම උගන්වන්නේ සිහිය දියුණු කරන සතිය වඩන හැටි. සතර සතිපට්ඨානේ සම්මා සතිය, සති ඉන්ද්‍රිය, සති බලය, සති සම්බොජ්ජංග ඔය හැම පැත්තෙම පෙන්වන්නේ සිහිය. අපි සිහිය දියුණු කරේ නැත්නම් අපිට වයසට යන්න මොකද වෙන්නේ? පෙර පිනකින් ලැබිච්ච සිහිය කය දුර්වල වෙනවා වගේම දුර්වල වෙලා ටික සිහිය දුර්වල වෙනවා. දැන් ඔබම නිකන් හොඳට බලන්න ඔය බණ භාවනා පින්කම් කරනවා ඇති. හැබැයි භාවනාවක සිහිය දියුණු කරලා සිහිය වඩලා නැත්නම් සමහරු කිනෝ දැන් අපිට ඉස්සර වගේ නෙමෙයි මතක නෑ කිය. මේ බණ ඇහුවා මේ මතක නෑ. ඔහොම ගිහිල්ලා ඊට පස්සේ කෑවද බීවද මතක නෑ. අන්තිමට හොඳටම සිහිය දුර්වල වෙලා දරුවෝ අඳුන ගන්න බෑ. ඇඟේ ඇඳුමක් තියෙනවද දන්නේ. දැකලා නැද්ද එහෙම චරිත? මේ හොඳට හිටපු අය තරුණ කාලේ හොඳට ඉගෙන ගත්ත. හොඳට විශ්වවිද්‍යාල ගිහිලා හොඳ උපාධි ගත්ත. මැදි වයසේ හොඳට ජීවිතේ සැලසුම් කරපු දියුණු වෙච්ච මිනිස්සු වයසට යන්න කල්පනාව නැති වෙනවා. සත්තු වගේ සමහරු. එහෙම සිහි කල්පනාව දුර්වල වෙලා සිහිය දුර්වලම වෙලා මැරුණොත් සුගතියට යනවා කියන්නේ ලේසි නෑ. දැන් ඔබ හිතන්න මරණ මංචකයේ සිහි කල්පනාව නැත්නම් තමන් කරපු පිනක් කුසලයක්වත් සිහි කරගන්න පුළුවන්ද? සිහිය නැත්නම් පුළුවන්කමක් නැහැ. ළඟ ඉන්න කෙනෙකුටවත් පුළුවන් ද කනට කරලා අම්මට මතකයි අම්මා මෙහෙම පින් කරා, තාත්තට මතකද තාත්තා මෙහෙම පිනක් කරා කියලා කනට කරලා සිහි කරන්න පුළුවන්ද? සිහි කරන්න සිහිය තියෙන්න එපා. සිහි කල්පනාව නැත්නම් ඒක කරන්නත් බෑ. ඒ නිසා සිහිය දියුණු කරගන්න අපේ මනසට තියෙන එකම රැකවරණ අඩුම ගානේ බුදු ගුණ ටික හරි නිතර හිතන්න.
ඒ පිනෙන් සිහිය රැකෙනවා. ඊළඟට මෛත්‍රී ආනිසංස 11ක් පෙන්වන මෙත්තානිසංස සූත්‍රය. ඒකේ බුදුරජාණන් වහන්සේ පෙන්වනවා මහණෙනි මෛත්‍රී භාවනාව වඩන කෙනාට ආනිසංස 11න් 10 වෙනි එක හැටියට පෙන්වුවේ මරණාසන්න වෙනකොට සිහි මුලා වෙන්නේ නැහැ කියන. මෛත්‍රී වඩන පිනට සිහිය රැකෙනවා මරණ මංචකේ. ඊළඟට සිල්වත් කෙනාගේ සීලේ ආනිසංස හැටියට පෙන්නනවා පන්සිල් රකින්න කෙනා සිහි මුලා වෙන්නේ නැහැ කියන මරණාසන්න කාලේ. ඒ නිසා පින්වතුනි සිහිය රැක ගන්න නම් හොඳට සිල් රකින්න වෙනවා. අඩුම ගානේ ටික ටික හරි හිත රැකෙන විදිහට පින බලවත් වෙන විදිහට බුදු ගුණ ටික සිහි කරන එක, මෛත්‍රී භාවනාව වඩන එක. එහෙම නැත්නම් අන්ත අසරණයි. සිහිය දුර්වල වෙනකොට සමහර වෙලාවට අමනුෂ්‍යෝ රිංගනවා සමහර විට. දුර්වල සිහියක් තියෙන කෙනාව ඒ බලවේග වලට ගොදුරු වෙනවා. ඒ නිසා හොඳට සිහිය දියුණු කරගන්න. එහෙම බලවේග වලට ගොදුරු වුණාට පස්සේ සමහර චරිත අන්ත අසන ඔබට වැඩි ඒවා ආරංචි වෙනවා අඩු ඇති සමහරට. ඔය ගමක කලාතුරකින් ඉතින් ඔය වගේ දේවල් වැඩි එන්නේ. කම්මේ අපි ළඟට එන ඒවා. සමහර ඒවා හරි පුදුමයි. මම එක දවසක් දැන් අවුරුදු කීපයක් ඔය වගේ කියනවා අනේ හාඳුර්නේ කියනවා. ඊට පස්සේ මම ලෙඩෙක් බලන්න ගියා. එතකොට ඒ අම්මගේ අත් දෙක ඇඳේ උඩු ඇඳේ ගැට ගහලා. කකුල් දෙක ඇඳේ අනිත් පැත්තෙන් ගැට ගහලා. බඩ මැද්දෙන් පටියක් දාලා ඇඳට තියලා බැඳලා. ඊට පස්සේ මං ගියාට පස්සේ මේ ඉස්පිරිතාලේ ඉඳන් ගෙනහලා ඔය ගෙදර හිටියේ. ඊට පස්සේ මං ගියාට පස්සේ දැන් එළියේ මට අනේ හාඳුරු චූට්ටක් කොහොම වැඩ ඉන්නේ කියලා එළියේ දැන් සුදුරෙද්දක් දාලා මට ඇහෙනවා ගෙදර කීප දෙනා නිකන් එහාට යනවා ගෙනින් රෙදි කෑල්ලක් ගනින් කියනවා. ඔය කට බැඳපන් කියනවා. මම බැලුවා ඊට පස්සේ අනේ හාඳුරු වඩින්න කියලා ඇතුළට එක්කන් ගියා. අර අම්මගේ දැන් කටත් ගැට ගහලා. අත් දෙක බැඳලා ඇඳේ උඩු ඇඳේ. කකුල් දෙක බැඳලා ඇඳේ අනිත් පැත්තේ. බඩ මැද්දෙන් පටියක් තියලා ඇඳට ගැට ගහලා කටත් බැඳා. මං ගියාට පස්සේ කලබලෙන් කට ගැට ගැහුවේ. ඊට පස්සේ දැන් ළමයි ඉතින් අනේ අඬනවා. ඇස්වල කඳුළු වැක්කෙනවා. අනේ හාඳුරුනේ අම්මට පිළිත් ටිකක් කියන්න කියලා. ඔබ වහන්සේ ආශිර්වාද කරොත් අම්මට පිහිටක් ලැබෙයි කියලා. මං කිව්වා මේ මොන ආශිර්වාදද මේ සතික් ගැට ගහලා වගේ. මේ මොන පිරිත්ද? ඉතින් අමුතු පිරිතක් නේ. මං කිව්වා ඔය අම්මගේ කට ලෙහන්න කියලා. ඒ අම්මා අර කටේ ගැට ගහලා තියෙන එක හපනවා, එහෙට ඔළුව හරවනවා, මෙහෙට ඔළුව හරවනවා. සතෙක් ගැට ගැහුවා වගේ. ඊට පස්සේ අනේ ළමයි අඬාගෙන වැන්ද අනේ හාඳුරුනේ කටනල් ලෙහන්න බෑ කිව්වා. මං ඇහුවා ඇයි ඒ කියලා. ඔබ වහන්සේට අහගෙන ඉන්න බැරි තිත්ත කුණුහාර පොලින් බණේ කිව්වා. දැන් මං කට ලෙහලා අහගන්න ඕනේ. ඉල්ලක් ගන්න ඕනේ නේ. ඊට පස්සේ ගිය නිසා ඉතින් මං ඉතින් පිළිච චුට්ටක් කිව්වා. එක ගාතාවයි කිව්වේ. ඉතිවිසෝ ගාතාව පටන් ගත්තා. අරහං සම්මා සම්බුද්ධෝ කියනකොටම දඟලන්න ගත්තා පුදුම දැඟලිල්ල. අර ඇඳ පැත්තකට ඇදි යනවා දැඟලිල්ලට. එහෙම මන් නැවැත්තුවා. ඒ අම්මට අවුරුදු 80කටත් එහා ඇති. ඊට පස්සේ මට බය හිතුණා නහරක්වත් පුපුල මැරෙයි කියලා දඟලනකොට. ඊට පස්සේ මන්නේ වැරදිකාරය වෙන්නේ. ඊට පස්සේ මං ඇහුවා අම්මට මොකක් හරි දෝෂයක් තියෙනවා. අනේ හාඳුරුනේ ඉල්ලන්නෙම අමු මස් දියන් කියනවා. කෑම පිඟාන දීපු ගාම වීසි කරනවා. මට ලේ දීපන් කියන බොන්න. දවස් 2-3ක් මොනවත්ම බොන්න නැති නිසා රතු වල ගෙඩියක් මිරිකලා වතුර ටිකක් පොවා ගත්තා කිව්වා. ලේ කියලා පෙන්නපුවා මෙහෙට දීපන් කියලා උදුරගෙන උගුරක් දෙකක් බීලා වීසි කරනවා කිව්වා. දැන් ඇඳට තියලා බැඳලා සේලයින් එකක් දෙනවා. ගැට ගහලා. එතකොට බලන්න දැන් සුගතිය යයිද? ආයි කවුරු ආවත් කිසිම කෙනෙකුට ගලව ගන්න බෑ. ඇයි මැරෙන්න වැටෙනකන් ධර්මයක් දියුණු කරන්න නැතුව ඉඳලා මරණාසන්න වෙනකොට වර්තමානයේ ওই වගේ බලවේග වලට ගොදුරු වෙනවා. ඒ නිසා දැන් ඔබට සිහිය තියෙනවා. තාම පින තියෙනවා. හැබැයි අපි දන්නේ නැහැ අපේ ජීවිත මොන විදිහට මොන වගේ කර්ම විපාකත් එක්ක අපි අසරණ වෙයිද. පෙර පින තියෙන තාක්කල් රැකිලා ඉන්නවා එච්චරයි. මේ පිනෙන් රැකිලා ඉන්න. ඒකනේ මහා මංගල සූත්‍රෙ පෙන්වන්නේ පුබ්බේච කත පුඤ්ඤතා. පෙර පින් ඇති බව. ඒතම් මංගල මුත්තම ඒක මංගල කාරණයක්.
එතකොට අපේ ජීවිතයේ අද මේ රැකිලා තියෙන පෙර පිනත් එක්ක ඒ පෙර පින කවදා කොතන කොයි මොහොතේ අවසන් වෙයිද අපි කවුරුත් දන්නේ අද කකුල් දෙකෙන් ඇවිදගෙන දුවගෙන යමල්ල බණක් තියනවා කියලා දුවගෙන ආපු කෙනා පින ගෙවෙනකොට එක රැයයි රෝද පුටුවට වැටෙන්නේ. එක රැයින් ඔත්පොළ වෙලා එක්ක. උදේ බලනකොට එක තැන. ජීවිතේ කඩාගෙන වැටෙනවා කියන්නේ පින ගෙවෙනකොට. කොසල් රජුරෝ මැරුණේ කාත් කවුරුත් නැතුව අම්බලමක කියන. හිතන්න දඹදිව 12 මහා ජනපද අතර ප්‍රබලම රාජ්‍ය කෝසල රාජ්‍ය. ඒ ප්‍රබලම රාජ්‍ය හිටපු කොසල් රජුරෝ මැරුණේ කාත් කවුරුත් නැතුව අම්බලමක කියන. පින ගෙවිලා අවසන් වෙනකොට ආයි රජා වුණත් මහා පාරට වැටෙන්න පුළුවන්. කර්ම විපාක පස්සෙන් එනවා කියන්නේ හිතා ගන්න බෑ. ඒ නිසා මේ ජීවිතයේ තුල ධර්මයේ දියුණු කරගන්න වීරිය කරන්න. මෙන්න මේ ටික මතක තියාගන්න. ඔය කරුණු ටික හිතන්න බුදුහාඳුරු පෙන්වුවේ සුගතෝ ආදී සුගතයන් වහන්සේගේ අවවාද. උදේ හවස හිතන්න මට දුර්ලභ බුද්ධ ශාසනයක් ලැබුණා කියලා හිතන්න. මට ඒ දුර්ලභ මනුස්ස ජීවිතයක් ලැබුණා නේද කියලා හිතන්න. ෂණ සම්පත්තියත් මට පෙර පිනකට ලැබුණා නේද කියලා හිතන්න. ඒ ටික සිහි කරන ගමන් අප්‍රමාදීව සද්ධාව ඇති කරගන්න. බුදු ගුණ, දහම් ගුණ, සංඝ ගුණ හැම වෙලෙම හිතන්න. ඊළඟට හිතට එකඟව සීල් රකින්න. බණහන්න. අද කොච්චර බණහන්න තියෙනවද? දවසකට බණක් දෙකක් අහන්න. හොඳ සද්ධාවෙන් හිත යොමු කරගෙන බණහන්න. ඔබටම තේරේ කාලයක් යනකොට ධර්මයේ වැඩෙන හැටි. ඊළඟට ඔබේ ශක්ති පමණින් පින් කරන්න. පින් කරනකොට මට මතක් වුණේ එක මහත් මිනිස්සේ මං හිතන්නේ අවුරුදු 60ක 65ක විතර කෙනෙක් කතරගම පැත්තේ මේ මහත්තයා කියනවා හාඳුනේ මේ පිරිත් කිය අදිෂ්ඨානයක් සසරින් නිවන් දකින්නකන් නිරෝගී සම්පත්තිය ලැබේවා දීර්ඝායුෂම ලැබේවා කියන ප්‍රාර්ථනයක්. ඒ ප්‍රාර්ථනයත් එක්ක එතුමාට හිතුණලු බුදුන් ඇඳලා කිරිවිහෙරත් වැඳලා අෂ්ටඵල බෝධීන් වහන්සේත් වැඳලා ඊට පස්සේ මණික් ගඟට ගිහිල්ලා වැලි අරගෙන ගෙදර ගෙනහල්ලා පිරිත් කිය ඒ වැලි ටික අඹරලා ගල් වංගෙඩි කිලෝ 2ක 3ක වැලි කවරයක් ඔළුවේ තියාගෙන පිරිත් කිය දවස් 4මාරක් පයින් ආවා. බක්කුල සෑයට පූජා කරන්න කතරගම ඉඳන්. අර වැලි කොට්ටේ ඔළුවේ තියාගෙන බුදුගුණ කිය දවස් 4මාරක් ඇවිල්ලා මෙතනට පූජා කරලා ගිහිල්ලා තියෙනවා. බලන්න පින් කරගන්න මිනිස්සු අපිට හිතා ගන්න බැරි අය එක එක විදිහට පින් කරගන්නවා. ඒ අයට පෙර පිනට පින් කරන සිතුවිලි පහළ වෙනවා. මේ අපි කියලා නෙමෙයි. ඒ තමන්ට පහළ වෙච්ච චේතනා, තමන්ට හිතෙච්ච සිතුවිලි. ඒ නිසා පින් කරගන්න. පුළුවන් තරම් පින් දහම් කරගන්න. දැන් මේ බක්කුල සෑයේ ඇසල පොයට අපි හතරස් කොටුවේ ඔය පිළිම නිර්මාණය කරලා නිදන් වස්තු තැන්පත් කරන පින්කමක් කරන්න සැලසුම් කරනවා. මේක කිව්වා විතරයි මේ ප්‍රදේශයේ අහල පහල ඉන්න තරුණ පිරිස එකතු වෙලා දැන් පෙරේදා වගේ ඒ අය ඉඩම් ගණනාවක් මිනිස්සු ගොඩාක් ඉඩම් දුන්නා තමන්ගේ. දාස්පෙතියා වගාවල් කරා සම්පූර්ණ චෛත්‍යම දාස්පෙතියා වලින් වහනවා කියලා. දැන් ඒ දරුවම ඒවා ආරක්ෂා කර වතුර දදා මේ තරුණ දරුවෝ ගොඩාක් එකතුලා මේ වටේම ඉඩම් වල දාස්පෙතියා වල තියෙනවා. එතකොට අපිට පේනවා පින් කරගන්න මිනිස්සු හිතා ගන්න බැරි විදියට පින් කරනවා. තමන්ට පුළුවන් හැටියට පුංචි පිනක් හරි ජීවිතේ කරගන්න. ඒ කරන පින හිතලා බලවත් කරන්න. ඊළඟට භාවනාවක යෙදෙන්න. ඔන්න ඔය කරුණ ටික දියුණු කරගන්න. ඒ එහෙමනම් ඔබ හැම දිනාටම මේ ලැබිච්ච මනුස්ස ජීවිතේ අපි දන්නේ නැහැ කවදා කොතන කොයි මොහොතේ ගෙවෙයිද. කොයි මොහොතේ හුස්ම ටික යයිද. ඒ නිසා අප්‍රමාදී වෙන්න. ඔබ හැම දිනාටම අප්‍රමාදීව සද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා දියුණු කරගෙන උතුම් වූ ධර්මයම අවබෝධ කරගන්න වාසනාව ලැබේවා 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 කියලා අපි ආශිර්වාද කරමු. ධර්ම ශ්‍රවණයෙන් රැස් කරගත් සියලු පින සියලු දෙවියෝ සාදුකාර දිදී මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ දෙවියන්ගේ පිහිට රැකවරණ ආශිර්වාදය ඔබ හැම දිනාටම ලැබේවා 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 කියලා ආශිර්වාද කරමු. අද ධර්ම දේශනාවේ දායකත්ව ධර්මයෙන් කටයුතු කරන්නේ අවිස්සාවේල්ලේ පදිංචි කේ.වී. මාලනී ගුණරත්න, කේ.වී. රංජනී ගුණරත්න, ලුතින කර්නල් ප්‍රදීප් රත්නායක,
කියන මේ පින්වත් හැම දෙනාම එකතු වෙලා ඒ අයගේ ඥාතීන් සෑම සියලු දෙනෙම එකතු කරගෙන තමයි මේ ධර්ම දානමේ පින්කම සිදු කරන්නට යෙදුනේ. මේ පින්තුන්ගේ අරමුණු අතර සඳහන් වෙනවා මිය පරලොවගේ ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න. ඒ අතර කේ.වී. ගුණරත්න පියාණන්, ඇලිස් නෝනා මෑණියන්, කේ.වී. ලීලාවතී සහෝදරිය, කේ.වී. විජේසිංහ සහෝදරයා, නොයල් කාර්යවසම්, අනිල් උබේසිංහ ඇතුළු සංසාරගත පරම්පරාගත සියලු ඥාතීන් ඔබ හැම දෙනාම සිහිපත් කරගන්න. ඔබ නමින් මිය පරලෝකීය සියලු සංසාරගත ඥාතීන් සාදුකාර දිදී මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ අයගේ පරලොව ජීවිත සැපවත් වේවා, සුවපත් වේවා, සසර දුකින් අත මිදේවා කියලා සාදු කියලා පින් දෙන්න. ඒ වගේම සුජීවත්ව ඉන්න පවුලේ හැම දෙනාටම, දූ දරු ඥාති හිත මිත්‍ර ආදී සියලු දෙනාටම අද මේ දායකත්ව ධර්ම දේශනාවේ පින්බර දායකත්වයේ දරන කේ.වී. මාලනී ගුණරත්න මහත්මිය, රංජනී ගුණරත්න, ලුතින කර්නල් ප්‍රදීප් රත්නායක ඇතුළු මේ හැම දෙනාම ඔබේ පවුල්වල සියලු දෙනාමත් ධර්ම ශ්‍රවණය කළපු ලක්වාසී ලෝවාසී හැම දෙනාමත් නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. සියලු දෙවියන්ගේ පිහිට රැකවන තුනුරුවන්ගේ ආශිර්වාදය හැම දිනාටම සැලසේවා. ගන්න හෙළන හුස්ම රැල්ලක් පාසා, තබන පියවරක් පාසා තුනුරුවන්ගේ අනන්ත ආශිර්වාද රැකවන සැලසේවා. හැම දිනාටම සද්ධාදී ගුණ ධර්ම දියුණු කරගෙන උතුම් වූ ධර්මයේම අවබෝධ කරගන්න වාසනාව ලැබේවා කියලා අපි ආශිර්වාද කරමු. කොහොම වැඳ ගන්න අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා ප්‍රචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාති සමිච්ඡතු. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. බෝසත් සිතුවිලි රැඳුම් බෝසත් දරුවන් සිටින බෝසත් ගුණයෙන් තැනෙන ඔබේ පන්සලේ දහම් පාසලේ දහම් දැනුමට කතිකත්වයට බැතිගියට බෞද්ධ නාට්‍යයට සමත් බුදු දරුවන්ගේ හැකියාවන් මුළු ලෝකයට පෙන්වන්න අවස්ථාවක්. ඔබේ දහම් පාසලට මෙත් සදහම් විකාශයේ නිෂ්පාදන කණ්ඩායමක් ගෙන්වා ගැනීමට විස්තර සඳහා 0112 744
399. දහමට සරිකොට එළුවෙන් පෙරකී කවියට සිත පහදාසිත නිසැකී සිහිකොට කඳ පිලි වෙල දොස් නොජෙකී නිවනට සපැමිණි සංඝ සැට නමකී වක්කුල මහසෑරතු නමදින් ශ්‍රී සෞභාග්‍ය බුද්ධ ආශ්චර්ය එදාසේ අදත් ආරෝපිත අපේ මාතෘ දේශයේ ඉදිවෙන බක්කුල සෑ රජානෝ දෙව් සුර බඹුන් ජයසාදු නාදයෙන් ආකාශ ධාතුවට වැඩම කිරීම මුළු මහත් ලෝතලයම නිදුක් නිරෝග ආශිර්වාදයෙන් සනසන්නේය. නේක කලා සම්ප්‍රදායෙන් විභූෂිත අලංකෘතව ගාම්භීර ප්‍රෞಢත්වයෙන් බබලන බක්කුල සෑ රජානෝ අපේ හෙළ අභිමානය යලි ප්‍රතිනිර්මාණය කරමින් විරාජමානව වැඩ සිටින්නෝය. බක්කුල සෑ රජුනි චිරන් සැනසෙන්න විවනින් හමුවීමත් බුදු පූජ්‍ය ගලිගමුවේ ඥානදීප ස්වාමින් වහන්සේ දේශනා කොට වදාළ පටිගත කරන ලද ධර්ම දේශනාවන් සඳහා ඔබට අවම දායකත්වයක් ලබා දිය හැකියි. විස්තර සඳහා අමතන්න 0112 744 399. අන්හාට අලසව නොකොට විදානය පින්විස අනිකක් නොකොට අදානය තුන්සිත පිරිසිදු කොට දුන්දානය උන්ගිය ගිය තැන ලැබෙයි නිදානය. විදාගම් මහා මෛත්‍රී හිමියන් විසින් රචිත ලෝවැඩ සංග්‍රහයේදී මෙලෙස දානය ගැන වර්ණනා